ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් ඒ වගේම කතෝලික පියතුමන්ලාගෙන් මවුලියතුමන්ලාගෙන් කුරුකල්තුමා ඇතුළු සහභාගී වී සිටින සියලුම ආගම් නියෝජනය කරන අපේ නායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරමින් අපේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොහොයුරා, මහින්ද රත්නායක සොහොයුරා, ඒ වගේම හර්මි අමරසූරිය සොහොයුරිය, ඒ වගේම ලාල් විජේනායක නීතිඥ ලාල් විජේනායක සොහොයුරා ජාතික විධායක සභාව නියෝජනය කරමින් සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ ශේෂ්ත්‍රවලට නායකත්වය දෙන විශේෂයෙන්ම ඔබ දන්නවා ජනප්‍රිය ගුරුවරුන් ලෙස කටයුතු කරන අපේ ධර්මකීර්ති මහත්මයා, කීර්ති ධර්මකීර්ති මහත්මයා, ඒ වගේම අපේ වගේ දිගු කාලීන මිතුරා කාලෙකින් අපි එකට වේදිකාවේ ඉන්නවා අනිල් සේනාධීර සොහොයුරා. කාලෙකින් ගොඩක් දිගු කාලීන මිතුරෙක්. ඒ වගේම අපේ සරත් කුරුණෑගල වෙළඳ සංගමේ හිටපු සභාපතිතුමා ඇතුළු බොහෝ පිරිසක් මේ වේදිකාව නියෝජනය කරනවා. ඒ වගේම අද අප විසින් මේ කුරුණෑගල දිස්ත්‍රික්ක නායකත්වය සැපයීම සඳහා අපගේ දිස්ත්‍රික් විධායක සභාව හඳුන්වා දෙනු ලැබුවා. ව්‍යාපාරික ශේෂ්ත්‍ර නියෝජනය කරන කණ්ඩායම, නීතිඥ, වෛද්‍ය, ඒ වගේම ගුරු වෘත්තීන් නියෝජනය කරන කණ්ඩායම, ඒ වගේම ගොවි වෘත්තීය සමිති, ව්‍යාපාර නියෝජනය කරන වෘත්ති සමිති ක්‍රියාධරීන්, ගොවි සමිති ක්‍රියාධරීන්, ඒ වගේම විවිධ සමාජ ක්‍රියාකාරකම් වල යෙදෙන සමාජ ක්‍රියාකාරකීන්, විශ්වවිද්‍යාලවල උගන්වන ආචාර්ය මහාචාර්යවරු, ඒ වගේම අපේ රටේ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මතුවෙන බොහෝ අභියෝගයන්ගෙදී ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන විශාල සමාජ ක්‍රියාකාරීන් ගණනාවක්. මම හිතනවා ඉතාමත් ශක්තිමත් විධායක සභාවක් අප හඳුන්වා දෙනු ලැබුවා. ඔවුන් සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන බොහෝ පිරිසක්. ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. විශේෂයෙන්ම මා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 1997-98 මීට අවුරුදු 24කට වඩා වැඩි ඈත කාලයකදී මා පූර්ණ කාලිකව මේ දිස්ත්‍රික්ක සංවිධානය කරන වැඩ කටයුතු වල නිරත වී සිටියා. මීට අවුරුදු 20ක් 22කට විතර පෙර. ඉතින් රාජංගනේ පාලම ගාවින් කලාවේ පාලම ගාවින් ඉඳන් සඳ ලංකාවේ කෙළවර දක්වත් මේ පැත්තේ මාතලේ සීමාවේ සිට අනිත් පැත්තෙන් ආනමඩුවේ සීමාව දක්වත් මේ සෑම ප්‍රදේශයකම අපි ගමන් කරමින් මේ ප්‍රදේශයේ පුරවැසියන් එක්ක අපි සාකච්ඡා කරලා තිබෙනවා, මුණ ගැසී තිබෙනවා. මේක වෙනස් කිරීම සඳහා අපි කතිකාවතක යෙදලා තිබෙනවා. අනතුරුව 2004 මහමැතිවරණදී මා කුරුණෑගල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අවුරුදු 6කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබුණා. ඉතින් මට දැනෙනවා මෙතන ඉන්න බොහෝ අය අපිත් එක්ක මේ දේශපාලන පරිවර්තනය කිරීම සඳහා විශාල වෙහෙසක්, විශාල කාර්යභාරයක් කරපු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. අපි තාමත් අසීරු අවස්ථා පහු කොට තිබෙනවා. ඉතාමත් අභියෝගාත්මක අවස්ථා අපි පහු කොට තිබෙනවා. හැබැයි දැන් අප ඉදිරියේ තාමත් ජයග්‍රහී දිශාවකට පරිවර්තනය කළ හැකි සමාජ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ අසීරු අවස්ථාවෙන්දී බොහෝ දේ දරාගත්තු මේ කෙසේ හෝ කරනවා යයි කියන අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරපු බොහෝ පිරිසක්
මෙතන අද මොහොතේ රැඳී සිටීම ගැන අපිට විශාල සතුට දනවන කරුණක්. එනිසා මේ දිස්ත්‍රික්කය ඉතාමත් ජයග්‍රහී දිශාවකට පරිවර්තනය කළ හැකි කියන දැඩි විශ්වාසයක් අපි තුළ තිබෙනවා. ඒ සිතා ඉතා ප්‍රබල ජාතික විධායක සභාවේ මඟ පෙන්වීම යටතේ අපි අද දිස්ත්‍රික් නායකත්වය හඳුන්වා දී තිබෙනවා. මා හිතනවා මේ දිස්ත්‍රික්කය තුල ගොඩනැගෙන ඕනෑම දේශපාලන වේදිකාවට වඩා වැඩියෙන් රට වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් අවංකභාවයේ තිබෙන අදූෂිතභාවයේ තිබෙන මේ පොදු ජනයා වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යීතුව වැඩ කරන්න පුළුවන් ප්‍රධානම කණ්ඩායමක් අද අපි අපිට හඳුන්වා දී තිබෙනවා. නේද? අරක්කු ෆැක්ටරි අයිතිකරුවන් නැති මහා ගල්කොරි මහා වැලි ජාවාරම් කරන පරිසර දූෂිතයන් නැති මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගෙන තමන්ටත් තමන්ගේ හත්මුතු පරම්පරාවටත් ගොඩ ගහගත්තු දේශපාලකයන් නොමැති නේද? ඔබ දන්නවා මේ දිස්ත්‍රික්කයේ කවුද නායකත්වයේ? කවර දේශපාලන චෞර වලල්ලක් අතද මේ රටේ මේ දිස්ත්‍රික්කයේ දේශපාලනය තිබෙන්නේ කියලා. ඊට වෙනස් මේ රටත් මේ රටේ ජනතාවට ඊට හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිය ධෛර්යය කැපකිරීම තිබෙන විධායක සභාවක් අද අපි කුරුණෑගල දිස්ත්‍රික්කයට හඳුන්වා දී තිබෙනවා. අපි හිතනවා ඊට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මොකද මේක විශාල දිස්ත්‍රික්කයක්. විශාල ඡන්ද ප්‍රමාණයක් පොදු ජනයා ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. විවිධ බලවේගයන් නේද ගොවි ජනතාව. මම හිතනවා ඉඩම් ප්‍රමාණය අඩු වුණාට වැඩිම වියස් වෙන්න ගෙනත් දෙන දිස්ත්‍රික්කය. විශාල ගොවි ජනතාව ජීවත් වෙන දිස්ත්‍රික්කය. විශාල කුකුල් කර්මාන්ත වැනි කර්මාන්තවල යෙදෙන කණ්ඩායම්. විශාල ව්‍යාපාරික ප්‍රජාවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල පිමි ඉහළ ගියපු සමාජ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් තිබෙනවා. ඒ නිසා විවිධ අපේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ගත්තොත් ඔබ දන්නවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ අපේ රටට දායද කරන ලද ඉතාමත් හොඳ ප්‍රබල මානව සම්පත බව ඔබ දන්නවා. එවැනි පිරිසින් හැබැයි එවැනි මහා වමනාවක් දැක්මක් මෙහෙවීමක් සහිත ජන පිරිසක් හිටියත් මේ පළාතට නායකත්වය දෙමින් තිබුණේ අතිශය අදූෂිත අරක්කු ෆැක්ටරි කරුවන් බදු වංචාකරුවන් නේද? අදූෂිත නෙවෙයි දූෂිත හොඳේ. බදු වංචාකරුවන් තමයි වැඩිපුර මේකට නායකත්වය දෙමින් තිබුණේ. ඒ නිසා මෙන්න මේ දූෂිතභාවයේ කෙලපැමිණි දේශපාලන වෙනුවට අදූෂිතභාවය කොඩිය ඔසවාගත්තු දේශපාලනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහී දේශපාලන බවට පරිවර්තනය කරන්න ඕන. ඒ කාර්යභාරය මේ දිස්ත්‍රික් සභාවට පැවරෙනවා කියලා අපි විශ්වාස කරනවා. මොකද අපේ රට අද තිබෙන ඉතාමත් තීරණාත්මක සම්දිස්ථානයක. අපි තමුන්වහන්සේලා හැමදෙනාම මේ තත්ත්වය වෙනස් කරනවා යයි කියා ස්ථීර අධිටනකින් යුතුව මැදිහත් විය යුතුයි. අපේ නාමල් කරුණාරත්න සහෝදරය අපේ අනිල් සේනාධීර සොහිරාගේ සුපුරුදු මම හිතන්නේ ටියුෂන් පන්ති කරන ඡන්ද විමසීම නේද? ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵලයක් ගෙන ඒ තාරුණ්‍ය. හැබැයි අපි දන්නවා දහස් ගණන් ජනතාව ඉන්නවා ගම්වල. දහස් ගණන් ජනතාව ඉන්නවා ගම්වල. එයා තවත් රවට්ටන්න පුළුවන් රැවටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා අපේ අභියෝගය විශාලයි. ඒ ජනතාව ගාව අපිට අපි යන්න ඕන. ඒගොල්ලෝ මුණ ගැහෙන්න ඕන. ඒගොල්ලෝ එක සංවාදයේ යෙදෙන්න ඕන. මේ දේශපාලනය වෙනස් කරනවද නැද්ද කියලා අපි සාහමික තීරණයකට එන්න ඕනකම තිබෙනවා. අපි කවුරුත් විශ්වාස කරනවා මේක දැන් වෙනස් කළ යුතුයි. මේ පාලකයන් විසින් අපිට මේ දශක ගණනාවක් මේ රට පාලනය කරලා අපිට ඇති නොකලන ලද ව්‍යසනය මොකක්ද? සෑම පන්න මේ ව්‍යසනයක් මේ රට සිදුවිය හමාරයි. ආර්ථිකයෙන් වශයෙන් ගත්තොත් විශාල කඩාවැටුණු රාජ්‍යයක් අද අපි ඉදිරිපිට තිබෙනවා. විශාල කඩාවැටුණු රාජ්‍යයක්. 2021 අපේ ආනයන වියදම $20.6යි.
අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි. ගෙන ආසන්න වශයෙන් ගත්තොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. ඒ කියන්නේ ඩොලර් කෝටි 810යි. එතකොට අපි ඩොලර් කෝටි 810ක් මදි අපිට බහන්න ආනයන කිරීම සඳහා. මොකද? වාහන ආනයන නතර කරලා අමතර කොටස් වාහන ආනයන නතර කරලා සාමාන්‍ය මේ කුරුණෑගල නගරය කියලා කියන්නේ මෝටර් සයිකල් නේද? ඕන තරකේ මෝටර් සයිකලයක් ගන්න ඕන. වෑන් එකක් ගන්න ඕන කුරුණෑගල නගරයට ආවේ. අද ඒ සියලු ව්‍යාපාර කඩාවට්ටලා ආනයන සියල්ල නතර කරලා නේද? මෝටර් රථ දැන් අවුරුදු කහමාරක් විතර තිස්සේ 2020 මැයි මාසෙ සිට නේද? මෝටර් රථ ගේන්නේ නැතුව පොහොර ගේන්නේ නැතුව මේ සියල්ල නතර කරලා ඩොලර් කෝටි 810ක් මදි වී තිබෙනවා අපිට බහන්න ආනයන කිරීම වෙනුවෙන්. විතරක් නෙවෙයි දාලුත්ම වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා මේ පෙබරවාරි සිට ඊළඟ ජනවාරි දක්වා ඉදිරි අවුරුද්දට ඉදිරි වසර සඳහා අපි ගෙවිය යුතු ණය වාරිකයේ ඩොලර් බිලියන 6.9යි විදේශීය ණය වාරිකය. ඒතර අපිට 8.1ක් අවශ්‍ය වී තිබෙනවා බහන්න ආනයනය කරන්න. අපිට ණය වාරිකයේ ගෙවන්න ඩොලර් බිලියන 6.9ක් ඕන. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 15ක් අපිට අවශ්‍යයි. කුමක් වෙනුවෙන්ද? බහන්න ආනයනය කරන්නත් ණය වාරිකයේ ගෙවන්න. ඩොලර් බිලියන 15ක්. කොහෙන්ද උපයාගන්නේ? විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම ක්‍රමානුකූලව කඩා වැටෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන වැරදි මූල්‍ය ප්‍රතිපත්තීන් හේතු කොටගෙන අද විශාල කඩා වැටීමකට ලක් වී තිබෙනවා. ගිය අවුරුද්දේ විදේශ ගත වීම 2020ට සාපේක්ෂව 1,30,000කින් වැඩි වෙලා තිබෙනවා. විදේශ රැකියාව සඳහා පිටත් වීම වැඩි වී තිබෙනවා. හැබැයි ආදායම ගිය අවුරුද්දේ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාස වෙනකොට ඩොලර් බිලියන 2කින් අපේ රටේට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම අඩු වී තිබෙනවා. එයි මේ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් හේතු කොටගෙන අද විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමද අපිට අහිමි වී තිබෙනවා. ඒ උපරිම වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 5ක් අපිට එයි. ඒත් අපිට ඩොලර් බිලියන 10ක් අවශ්‍ය වී තිබෙනවා. ණය වාරිකය ගෙවන්න අත්‍යවශ්‍ය බහන්න ආනයනය කිරීම වෙනුවෙන් අපිට අද ඩොලර් හිගයක් ඇති වී තිබෙනවා. මා මේ කියන්නේ දේශීය ණය පැත්තකින් තිබන්න. ලංකා බැංකුවට ගෙවන්න තියෙනවා. මහජන බැංකුවට ගෙවන්න තිබෙනවා. EPF අරමුදලට ගෙවන්න තියෙනවා. ETF අරමුදලට ගෙවන්න තිබෙනවා. රක්ෂණ සංස්ථාවට ගෙවන්න තිබෙනවා. මේ රාජ්‍යයේ විසින් රට ඇතුලෙන් අරන් තියෙන අභ්‍යන්තර වරන් තියෙන ණය ප්‍රමාණය පැත්තකින් තැබ්බත් අපිට ආසන වශයෙන් ගත්ත ඩොලර් බිලියන 10ක හිගයක් ඇති වෙනවා ලබන අවුරුද්දට. මේ ඉදිරි වසර සඳහා. කොහෙන්ද උපයන්නේ? ඉතින් අවුරුදු 70ක මේ වැරදි ආර්ථික ගමනේ ප්‍රතිවිපාක වලට අද අපේ රට මුහුණ දෙමින් තිබෙනවා. දැන් බලන්න. ඕස්ට්‍රේලියාවට කියනවා අපිට කිරිපිටි ගේන්න ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා. පාකිස්තානයට කියනවා අපිට පරිප්පු සහ හාල් ගේන්න ඩොලර් මිලියන 200ක් දෙන්න කියනවා. ඉන්දියාවට කියනවා අපිට තෙල් ගේන්න ඩොලර් මිලියන 500ක් දෙන්න කියනවා. බංග්ලාදේශයට කියනවා නේද? අපිට මොනවා හරි බඩු ටිකක් ගේන්න තව ඩොලර් මිලියන 250ක් දෙන්න කියනවා. චීනයට කියනවා අපිට ඩොලර් බිලියනයක් ඩොලර් මිලියන 1000ක් දෙන්න අපිට ඇඳුම් පැළඳුම් ඇතුළු අනිකුත් බහන්න ආනයනය කරන්න කියලා. මොකද සිදු වී තිබෙන්නේ? මොකද සිදු වී තිබෙන්නේ? පරිප්පු ගේන්න ඕස්ට්‍රේලියාවෙන් සල්ලි ඉල්ලනවා. තෙල් ගේන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා. හාල් ගේන්න බංග්ලාදේශයෙන් සල්ලි ඉල්ලනවා. නේද? තව මොනවා හරි ගේන්න පාකිස්තානෙන් සල්ලි ඉල්ලනවා. අනිකුත් බහන්න ගේන්න චීනෙන් සල්ලි ඉල්ලන්න වෙලා තිබෙනවා. මේ සියල්ල කඩා වැටී තිබෙනවා. ඉනිසා ඔබ කවුරු හරි විශ්වාස කරනවද යලි මේ අසාර්ථක අපේ රට බිත්තියටම හේතු කරලා විනාශ කරලාද මේ ආර්ථික ගමනේ අපිට තවත් ප්‍රතිඵලක් පත් කර දෙන්න පුළුවන්ද? යහපත් ප්‍රතිඵල. මා හිතන්නේ මේ ආර්ථික ගමනට කිසිසේත්ම අපිට යහපත් ප්‍රතිඵලක් පත් කර දීමට හැකියාවක් තිබේවි කියලා. ඒ නිසාද අපි හමුවේ නිශ්චිත ප්‍රශ්නයක් තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවද නැද්ද? හරි වැදගත්. අපේ රටේ නිෂ්පාදන කඩාවැටෙන ලද ආර්ථික ප්‍රතිපත්ති. පෞගේද බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් පිටරටින් ආනයනය කරන හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. ඊට පස්සේ කියනවා චීනෙන් රබර් සහල් ගිවිසුමට අවුරුදු 70ක් පිරීම නිමිත්තෙන් තවත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් දෙනවා. ඒතර මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ගේන්න හදනවා. චීනෙන් ලක්ෂ 10ක් දෙනවා. මෙට්‍රික් ටන් ලක්ෂ 13යි. රටේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. 23 හමාරක් වගේ. ඉතින් මෙට්‍රික් ටන් ලක්ෂ 24යි රටේ සහල් පරිභෝජනය.
මෙට්‍රික් ටන් ලක්ෂ 13ක් ආනයන කරන්න සිදු වී තිබෙනවා. මොකක්ද ප්‍රතිඵලද මේ? ස්වභාවික ව්‍යසනයක්. ගම් වතුරද? මහා දැඩි නියංසායක්ද? නෑ. මේ පාලකයන් අනුගමනය කළද වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක වලට අද අපි සමාජයක් හැටියට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා අපි අනිවාර්ය ලෙස මේ ආර්ථික ගමන් මඟ වෙනස් කළ යුතු කියන ස්ථිර අධිෂ්ඨානයකට අපි යා යුතුයි. ඊළඟ අපේ රට පාලනය. අපේ රට පාලනය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලික මූලධර්මවත් මේ පාලකයා සහ මේ පාලනය අනුගමනය කරන්නේ නැහැ. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය? තමුන්නාන්සේලාගේ മന്ത്രിවරයා කතරයක් ගාලා තෝරාපත් කරලා එවනම් අපේ ගමේ ප්‍රශ්නය අපේ දිස්ත්‍රික්කේ ප්‍රශ්නයක් පුළුවන් නම් කතා කරන්න කියලා. ජනතා නියෝජිතය. අපි ඔක්කොටම තීන්දුව වලට හවුල් වෙන්න විදියක් නැහැ. ඔක්කොම නීති සම්පාදනයට හවුල් වෙන්න විදියක් නැහැ. ඔක්කොම භාණ්ඩාගාරේ මුදල් පරිහරණය කරන්නේ කොහොමද කියලා තීන්දුව ගන්න හවුල් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අපි වෙන්නේ නීති සම්පාදනය කරන්න, අපි වෙන්නේ යෝජනා සකස් කරන්න, අපි වෙන්නේ මූල්‍ය පාලනය කරන්න කියලා 225 දෙනෙක් අපි කතරයක් ගහලා යවනවා. දැන් මේ යවන අයට බලයක් තිබෙනවා. කිසි බලයක් නැහැ මතක තබා ගන්න. ඔය නිකන් දිස්ත්‍රික් වල පොඩි පාට් එකක් දාගෙන හිටියට ඒගොල්ලෝ පාලන බලයක් වාටියවත් නැහැ මතක තබා ගන්න. එස්.එම්. චන්ද්‍රසේන පාලන බලය ඉන්නවද කේන්ද්‍රේ? නෑ වාටියවත් නෑ. ජොන්ස්ටන් ටිකක් ඉන්නවා. ඇයි හයිවේ ලාභයි ඒ නිසා. මෙන්න මොකුත් නිසා නෙවෙයි. හරිද? ඔය මන් දන්නේ අනිත් දිස්ත්‍රික්කේ ගිහපු മന്ത്രിවරු පාලන බලයේ වාටියවත් නෑ ඒගොල්ලෝ. මේ දේශපාලන සංස්කෘතිය මේ ඇති කර තිබෙන ව්‍යවස්ථා විසින් මොකද කරලා තිබෙන්නේ? ජනතාව විසින් තෝරාපත් කර එවනු ලබන ජනතා නියෝජිතය හුදු පඹයේ හුදු අතෝසවන්නේ බවට පත් වී සියල්ල තනි පුද්ගලයා කීප දෙනෙක් අත කේන්ද්‍රගත වෙනවා. අද මේ රට පාලනය කරන්නේ කුඩා පවුලක්. කුඩා නෙවෙයි ලොකු පවුලක්. බලන්න. ලෝකේ කොහෙවත් මෙහෙම තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා, ඩිජිටල් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. නිවාස සංවර්ධන අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. මුදල් අමාත්‍යවරයා නේද? බැසිල් රාජපක්ෂ. ක්‍රීඩා අමාත්‍යවරයා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ. වාරි මාර්ග අමාත්‍යවරයා, පරිපාලන පිළිබඳ අමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා චමන් රාජපක්ෂ. කුසකර්ම අමාත්‍යවරයා සසේන්ද්‍ර රාජපක්ෂ. මාතර සංවර්ධන සභාවේ සභාපතිවරයා නිපුණ. මොකද වෙලා තියෙන්නේ? තානාපතිවරු, එයාලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ අලුත් ඥාති. එයාපෝට් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අලුත් ඥාති. සංචාරක මණ්ඩලයේ අලුත් ඥාති. ඒ කියන්නේ දරුවෝ අලුතින් බැඳන්නේ ඒගොල්ලෝගේ ඥාති. මොකද මේ වෙලා තිබෙන්නේ? මේ රටක් කුඩා පවුලක් අතට මුළුමනින්ම බලය කේන්ද්‍රගත වී තිබෙනවා. ව්‍යවස්ථාව, නීති, ජනතාවගේ ජනමතය, පාර්ලිමේන්තු සංවාදය, කැබිනට් මණ්ඩලයේ සංවාදය මේ කිසිවක් අදාළ නැහැ. කුඩා කණ්ඩායමක් මිලේච්ඡ වංචනික කණ්ඩායමක් අතර අපේ රටේ බලය කේන්ද්‍රගත වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ඒ නිසා සැබවින්ම අපේ රටේ තමුන්නාන්සලා තෝරාපත් කරන ජනතා නියෝජිතයන් ඒ ජනතාවගේ හඬ නියෝජනය කිරීමේ බලය කැබිනට් මණ්ඩලය නම් පාර්ලිමේන්තුවේ නම් ඒ සෑම ජනතා නියෝජිත ආයතන තුලම ගොඩනගන්න ඕන. අද එහෙම බලයක් නැහැ. එහෙම බලයක් තිබෙනවා නම් නේද? ගල්ගමුවෙන් තේරීපත් වෙන മന്ത്രിවරයාට පොහොරගෙන බකන් නිලාගෙන ඉන්න පුළුවන්ද? මේකයි. එහෙම බලයක් තිබෙනවා නම් එහෙම බලයක් තිබෙනවා නම් වාරියපල දිශාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ മന്ത്രിවරයාට නේද? කවුද? හේරත් නේද? එයාට ඉන්න පුළුවන්ද උතන? ඉන්න බෑ. ඒගොල්ලන්ට කිසි බලයක් නැහැ මතක තබා ගන්න. ඒ නිසා අපේ රට මොකද සිදු වී තිබෙන්නේ? ඡන්ද කියන්නේ නිල නාම මාත්‍රක වශයෙන් බලය අත්පත් කර ගැනීම සඳහා මේ වලමක් විතරයි. ඒ ඡන්ද වලින් කිසිසේත්ම සැබෑ ජනතාවගේ ජනතා නියෝජිතය හෝ ජනතා නියෝජිතගේ සැබෑ බලය නියෝජනය කරන්නේ නැහැ. ඒ මේ ව්‍යවස්ථා විශාල ලෙසකට බාධා කරමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නව දේශපාලන අරගලයක් අවශ්‍යයි අපිට. ඒක දෙක. අද කුඩා කණ්ඩායමක් අපේ රට මුළුමනින්ම ගිලගෙන ඉන්නේ. වංචනික කණ්ඩායමක්. දූෂිත කණ්ඩායමක් අතර රටපත් වී තිබෙනවා. මේකෙන් මේ රට මුදව ගත යුතුයි. ඊළඟට මේ සමාජයකට ගත්තොත් මේ සමාජ මුළුමනින්ම කඩා වැටී තිබෙන්නේ. සාමාන්‍ය වසරකට සියදි විහානි කර ගැනීම 3000. එන් තමන්ගේ ඥාතීන්, තමන්ගේ සමාජය, තමන්ට එපා කියලා තමන්ගේ සියතින් තමන්ගේ දිවිහානි කර ගන්නවා
3000. හිතන්න 3000. අපි දන්නවා සාමාන්‍යයෙන් 10 දෙනෙක් සියදිවි හානි කරගන්න උත්සාහ කරොත් එක්කෙනෙක් තමයි සාර්ථක ප්‍රතිඵල ගන්න. සාමාන්‍යයෙන්. 3000 සියදිවි හානි කරගන්නවා කියන වසරකට කී දහයක් තමන්ගේ ජීවිතය අහිමි කරගත යුතු කියලා උත්සාහ කරනව ඇද්ද? එම සමාජයක් අපිට ඕනද? 2005 ඉඳන් 2019 වෙනකොට ඒ අවුරුදු 14 කාල පරිච්ඡේදය තුළත අපේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙගුණකින් වැඩි වී තිබෙනවා. 2.3 ගුණයකින්. 2.3 ගුණයකින් දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. දවසකට මෝටර රථ අනතුරු හේතු කොටගෙන 8 දෙනෙක් මිය යනවා. දවසකට 8 දෙනෙක් මිය යනවා. මෝටර රථ අනතුරු හේතු කොට. ඔබ රූපවාහිනී නාලිකා දිහා බලන හවස දිය ගිලිලා, ඇල්ල ගිලිලා, මුහුද ගිලිලා කොච්චර දරුවා මිය යමින් තිබෙනවද? හෘද රෝග හේතු කොටගෙන දවසකට 14 දෙනෙක් මිය යනවා. වක්ගොඩ රෝග හේතු කොටගෙන දවසකට 6 දෙනෙක් මිය යනවා. මුළු සමාජයම ඔහේ මිය යන්න අත්තරලා තිබෙන සමාජය. සියදිවි කරමින් 3000 වාහන අනතුරු වල මිය යාම අවුරුදු 3000ට වඩා වැඩි. මේකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ පොදු පුරවැසියටද බල කරලා තිබෙන්නේ මරණය වෙනස්කම තිබෙන්නේ මරණය තෝරා ගන්න මාවත විතරයි. දියේ ගිලිලාද? පාරේ හැප්පිලාද? වක්ගොඩු අප්සෙට් ගිහිල්ලාද? පිළිකාවක් හැදිලාද? ලින්දට පැනලාද? තමයි තෝරා ගන්න මාවත විතරයි වෙනස් වී තිබෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද මේ සමාජය? මේ සමාජය වෙනස් කරන්න ඕනේ. ඊළඟට මේ සමාජයට නීතියක් තිබෙනවා. අද අපේ රටේ පරීක්ෂණ කරන ආයතන, නීතිපති දෙපාර්තමේන්තු නඩුගුණ කරන ආයතන, නීතිය පසින අධිකරණ පද්ධතිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා මේ රටේ පුරවැසියාගේ. කිසිදු විශ්වාසයක් නැහැ. මේ විශ්වාසයක් මේ සමාජය ගොඩ නැගිලා නැහැ. ඔබ මොකක් කරේද විශ්වාසයට බලන්න. ඔබට යහතින් යම් ප්‍රශ්නයක් පිළිබඳව පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරලා සාධාරණ පරීක්ෂණයක් ලබාගත හැකි කියලා විශ්වාසයක් ඔබට තිබෙනවද? නෑ. අනිත් පාර්ශ්වයේ චණ්ඩියෙක් නම්, ඒ පාර්ශ්වයේ දේශපාලන හිතවතෙක් නම්, ඒ අනිත් පාර්ශ්ව හයියක්කාර කෙනෙක් නම් තමන් අසරණයි පොලිසිය ඉදිරිපිට. එහෙම නෙවෙයි. ඔබ පොලිසිය ඉදිරිපිට අසරණයි. අධිකරණේ එතනත් එහෙම තමයි. අද පොදු ජනසභාව ඇතුලේ මතයක් තිබෙන මොකක්ද අධිකරණය ගැන? නඩුව කාගේද කියලා ඇහුවොත් තීන්දුව මොකක්ද කියලා කියන්න පුළුවන්. පොදු ජන අතර මතයක් තියෙනවා. නඩුව කාගේද? තීන්දුව නම් නිදොස් කොට නිදහස්. නඩුව බැසිල් නිදොස් කොට නිදහස්. නඩුව ජොන්ස්ටන් මොකද? නිදොස් කොට නිදහස්. ඉතින් මොකද මේ සිදු වී තිබෙන්නේ? ඒ කියන්නේ රටක පරීක්ෂණ කරන ආයතන පිළිබඳව නීති ගොනු කරන නඩු ගොනු කරන නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ඒ වග විභාග ලක්ෂණ අධිකරණ පද්ධතිය කෙරෙහි පොදු සමාජය මුළු විශ්වාසයෙන් බිඳවැටි ඉවරයි. ඔබ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පලින් අනිත් පාර්ශ්වය කවුද කියලා බලමු. ඒ පාර්ශ්ව හයියක්කාර පාර්ශ්වයක් නම් අනේ පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට හයිය තියෙන අයද එයා අරයාගේ කට්ටියනේ අරයාගේ ගෝලියනේ එමු නෙමෙයි. මේම සමාජයකට ඉස්සරහට යන්න පුළුවන්. එඳ අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය කඩා වැටී තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ පාලකයා සෑම විටම අපේ රටේ බලය වෙනුවෙන් විටින් විට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය වර්ධනය කරා. මේ කිසිවෙක් පුරවැසියන් අතර තිබුණු ගැටුමක් නෙවෙයි. පොල්ගහවෙල මුස්ලිම් සිංහල සොයුරන් එකට ජීවත් වුණා. මෙතන මල්ලෝ පිටියේ සිංහල මුස්ලිම් පුරවැසියන් එකට ජීවත් වුණා. එමු ජීවත් වුණේ නේද? අර පැත්තේ දොරංගස්ලන්තේ දෙමළ නේද? වත්තේ පුරවැසියන් සිංහල පුරවැසියන් එකට ජීවත් වුණා. මේ රටේ පුරවැසියන් එකිනෙක අතර එනකොට ගත්තේ නැහැ. හැබැයි මොකද කරේ මේ පාලක කණ්ඩායම්? තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ජාතිවාදී වැපුරුවා එනකොට ගන්න තත්ත්වය නිර්මාණය කරා. නිර්මාණය කරේ නැද්ද? බලන්න. මේ සාෆි මහත්මයාගේ දොස්තර මහත්තයාගේ සිද්ධිය ඔයගොල්ලෝ අරන් බලන්න. එදත් මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක දිගට සත්කම් 8000ක් කරලා තිබෙනවනේ. පත්‍රේ වාර්තා කරලා තිබුණේ. ගේ 4000ක් මුද සත්කම් කියලා වාර්තා කරලා තිබුණා. විශාල
විශාල සමාජ ආందోලනයක් නිර්මාණය කරා. පැමිණිලි දාන්න පටන් ගත්තා. උද්ඝෝෂණ දාන්න පටන් ගත්තා. උපවාස කරන්න පටන් ගත්තා. කොතනද මේක කෙලවරුනේ? සමාජ එකිනෙකා කෙරේ සැකේ අවිශ්වාසය නිර්මාණය කරා. අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019 අවුරුද්ද පාස්කු පහරේ සිද්ධ වුණා. පහරේ සිද්ධ වෙලා 21 රැ කලබලයක් සිද්ධ වුණා නම් අපි කාටවත් පිළිගන්න පුළුවන් ආවේගයට සිද්ධ වුණු කලබලයක් කියලා. හැබැයි 21 වෙනිදා රැ සාමකාමී කුරුණෑගල, 22ක් සාමකාමී කුරුණෑගල, 23ක් සාමකාමී කුරුණෑගල. හැබැයි කුරුණෑගල ඇවුලුනේ කවද්ද? හෙට්ටිපොළ ඇවුලුනේ කවද්ද? මැයි මාසේ 13. සිදුවීම සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසේ 21. මැයි මාසේ 13 වෙනිදා නැවත පහරකට ලක් වෙනවා, ගිනි තැබීම් වලට ලක් වෙනවා, එන කොටා ගැනීමට ලක් වෙනවා. එය හුදකලා ආවේගය විසින් මතු කරලක් දක් නෙවෙයි, ඊටාම සංවිධානාත්මක ලෙස මැදිහත් වෙලා හෙට්ටිපොළට එහා පැත්තේ නගර පොලිසිය නෑ පඬොස්සේ එහා පොලිසිය නෑ බිංගිරියේ සිට ගිනි තබාගෙන පහර දීගෙන ආවෙන්න පටන් ගත්ත හෙට්ටිපොළ දක්වා සිද්ධුනේ නැත්ද මේ? කවද්ද මේ මාසේ 13 මේ තාම සංවිධානාත්මකව මේ ජාතිවාදී රැල්ල නිර්මාණය කරේ. මෙන්න සිද්ධුනේ අපේ රටේ. ඒ නිසා මේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ වර්ධනය කරා, අවිශ්වාසය වර්ධනය කරා, කෝපය වර්ධනය කරා, ගැටුම් නිර්මාණය කරා මේ පාලකයන් තමන්ගේ බලය වෙනුවෙන්. ද සමාජ දේහයක් මුළුමනින්ම කඩා වැටුනහම එකිනෙකා කරේ සැකෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් නිර්මාණය වුණාම ඒ සමාජයේ මොකද තියෙන පැවැත්ම? ඒ සමාජයට යහපත් කිසිදු පැවැත්මක් නැහැ, මතක තබා ගන්න. මට එක වෙලාවකදී ආර් සම්බන්ධන් මහත්මයා TNA නායක එතුමාගේ යම් දේශපාලන දර්ශන පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. ඒත් එතුමා එක වෙලාවක මගේ අත් දෙක අල්ලගෙන කිව්වා මෙහෙම, අනුර මම කැමති ලෝකෙට හඬගාලා කියන්න ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි මම අකමැති ජීවත් වෙන්න දෙවෙනි පුරවැසියෙක් වෙලා කිව්වා. මේක ඇත්ත. ඔහු හඬගා කියලා ලෑස්ති ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි ඔහු අකමැති දෙවෙනි පුරවැසියෙකුට ජීවත් වෙන්න කිව්වා. මේක ඇත්ත. අද මා මුස්ලිම් ව්‍යාපාරික කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරා. ඔහු අරාබියට ගියත් ඔහුගේ ආගම, ඔහුගේ විශාල සංස්කෘතික බලපෑම් තියෙන ප්‍රදේශයක්. හැබැයි එහෙ ගියත් ඔහු ඒ රටේ දෙවෙනි පුරවැසියෙක්. එහෙම නෙමෙයි. ඔබ මැද පෙරදිගට ගියා කියලා එහි පළවෙනි පුරවැසියෙක් බවට පත් වෙන්නේ නැහැ. වන්නේ නැහැ. ඔබට ඒ පිළිගැනීම නැහැ. ඔවුන් කැමති වෙන්නේ කුමකටද? ඔවුන් කැමති වෙන්නේ මේ රට ඇතුලේ සමාන අයිතිවාසිකම් සහිත ගරුත්වයේ පිළිගැනීම, ආදරය, ලෙන්ගතුකම, මානව බැඳීම සහිත පුරවැසියෙක් බවට පත් වෙන තමයි ඔහුගේ ප්‍රාර්ථනාව. එහෙම නෙමෙයිද? අපිට ඕන මොකද්ද? 1 2 3 කියලා විවිධ පන්තින් වලට ස්තරයන් වලට බෙදිච්ච සමාජයක්ද? නේ අපිට ඕන මොකද්ද? සිංහල දෙමළ මුස්ලිම් බර්ග මෙලේ අපි හැමදෙනාම සාමිකත්වයෙන් ජීවත් වෙන්න ඕන සමාජයක් අපිට අවශ්‍යයි. හැබැයි මේ දේශපාලන මොකද කරේ? මේක කීතු වලට බෙදුවා, කැඩුවා, එනකොට ගන්න තත්ත්වයක් නිර්මාණය කරා. මොකද්ද රටකට කළ හැකි විනාශය සියල්ල මේ පාලකයන් කරා. මම අහන්නේ කයි ඔයගොල්ලන්ගේ. මේක මේ විදිහට යන්න දෙනවද, විනාශ කරනවද? උත්තරයි. අපි හැමදෙනාම ස්ථිර අධිෂ්ඨානයකට එන්න ඕන මේක විනාශ කරනවායි කියන එක. දැන් මේ සඳහා අලුත් පාරවල් කීපයක් දැන් යෝජනා වෙමින් තිබෙනවා. දැන් මා දැක්ක දිවා රැ විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන මෙහිම, ඔබතුමා සැරමදි, පොඩ්ඩක් සැරවෙන්න කියන්නේ, පොඩ්ඩක් කෙවිත අතට ගන්න. මෙහෙම දෙයන්නේ. සමහර අය කියන පොල්ලක් අතට ගන්න. අපි හිතුවේ හිට්ලර් වගේ ඒ වගේ නෙමෙයි වගේනේ. එහෙම වෙන්න. ගෝඨාභයට ඔయిత වඩා මොකවත් වෙන්න බෑ, මතක තබා ගන්න. ඔය තමයි ගෝඨාභය. ඔයිට මොකද වෙන්න පුළුවන්? ඔයිට වඩා කිසිවක් වෙන්න බෑ. හැබැයි සමාජයට ගේන්න හදන මොකද්ද මතයක්? නෑ මේකට පිළිතුර තිබෙන්නේ
ගෝඨාභය බලය තවත් කේන්ද්‍රගත කරගනිමින් තවත් බලය උපයෝගී කරගනිමින් තවත් මර්ධනය කැඳවමින් ඒව කරන්න බෑ. ඒක දැන් දශක ගණනාවකින් ඈතට ගිය ඉතිහාසයක්. ලෝකේ ගොඩක් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මාර්තු මාසයේ ඔයගොල්ලෝ මතක ඇති හරි සරලයි. යුරෝපා සංගමයේ යෝජනාව සම්මත වුණා ලංකාවට GSP+ යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණා GSP+ සහන ලබා නොදිය යුතුයි. ඒ පිළිබඳ කොමිසමක් කරා පරීක්ෂණ කළ යුතුයි කියලා. ඒකට යෝජනා කරේ කරුණු 4යි. එක ඒගොල්ලෝ කිව්වා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතුයි. යෝජනාව සම්මත වුණා විතරයි ඊළඟ සැරේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවා. විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ ඇමති අලි සබ්රිත්, ජනාධිපති ආරක්ෂක ඇමති ගෝඨාභයත් අත්සන් කරලා පළවෙනි වතාවට කැබිනට් පත්‍රිකාවක් ආවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න. යෝජනාව සම්මත වෙනකොට පත්‍රිකාව වෙනවා. දැන් ඊයේ පෙරේද මම දැක්ක ජී ලාය කියන මේක වෙනස් කරනවා කියලා. දැන් පනතක් ගැසට් කරන්න තියෙනවා. ඊළඟ එක කිව්වේ මොකද්ද? සානිය අබේසේකරව කිසිදු හේතු නොදක්වා අප නොදී ඉන්නවා. ඊළඟ නඩු දිනේදී අප දුන්නා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. තුන්වරණ කරුණ කිව්වේ නඩු දාන්නේ නැතුව දීර්ඝ කාලයක් තිස්සේ LTT රැඳවුම් කරුවා රඳවගෙන ඉන්නවා. ඔවුන් නිදහස් කළ යුතුයි කියලා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නිදහස් කරන්න ඕන කියලා 16 දෙනෙක් එළියට දැම්මා. මේ යෝජනාව සම්මත වෙලා මාසයක් යන කලින්. ඊළඟ කිව්වේ මොකද්ද? හිජාස් හිස්බුල්ලාව අයිතු ලෙස රඳවා තබා ගැනීම. ඒක ටික කාලයක් හිටියා. දැන් මොකද උනේ එකත්? අප දුන්නා මාර්තු වල ජිනීම වලට යන කලින්. ඔච්චරයි. මේ හරි ඔය කරුණු හතරක් තිබ්බේ. යුරෝපා පාර්ලිමේන්තුව සම්මත වුණේ කරුණු හතර ඔච්චරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට ගන්න පුළුවන් ද කෙවිතක් අතට? නේද? ගොවියෙක් අතට කෙවිතක් අරන් කුඹුරට බස්සන්න ඕන. එහෙම නේද? එහෙමයි සිද්ධලා තියෙන්නේ. ඒ නිසා අපි හිතන්නේ එකයි. ඒ මාවත නැහැ. ඒ නිසා නැවත එවැනි පාරක් ඒගොල්ලන්ට යෝජනා කරන්නවත් බෑ. ඊළඟ තව පාරක් තියෙනවා. මොකද මණිබඩු වෙලෙන් දෙක් ඉන්නවද? ඉතින් අපේ ගම්වලට ආවේ මණිබඩු වෙලෙන්ද අපි ගම්වල ඉන්නකොට ඔය එනකොට එනවා. ඕන එකක් තියෙනවා. පනාව තිබ්බද කියනකොත් පනාවක් තියෙනවද කියලා හෙව්වොත් කොහෙන් හරි අස්සකින් පනාවක් ඇදලා දෙනවා. කපුරු බෝල තියෙනවද කියලා හෙව්වොත් ආයෙ පැත්තකින් කපුරු බෝල හොයලා දෙනවා. ආයෙ හෙව්වොත් අපි මොකද්ද පොඩි එකාට පබළු මාලයක් තියෙනවද ඒකත් හොයලා දෙනවා. බංගලි වලලු තියෙනවද ඒකත් හොයලා දෙනවා. ඒ කියන්නේ මණිබඩු වෙලෙන්දට නේද පේන්න මුකුත් නෑ හැබැයි ඔක්කොම තියෙනවා. ඔක්කොම දෙනවා. ඒ වගේ කෙනෙක් ඉන්නවා දේශපාලනේ. කොහරි ගමකට ගිහිල්ලා සපත්තු නැති කකුලක් දැක්කම සපත්තු දෙන්නම් කියනවා. හරි. ඒ ගැබිඩි අම්මා කෙනෙක් දැක්කොත් නේද අර මොකද්ද පෝෂදාය ආහාර මල්ලක් දෙන්නම් කියනවා. මේ මඩිබඩු වලින්ද රටක් හදන්න පුළුවන්. ඒ නිසා එහෙම පාරකුත් තියෙනවා තෝරගන්න මේ දවස්වල නේද? හරිද? නිකන් අර ඕන එකක් දෙන්නම්. ඇදලා දෙන්නම්. ඇදලා මඩිබඩු වලින්ද වගේ. හරි මං කියන්නේ ඒ දේශපාලන මේක නෑ. ඒවා ගොඩක් පැරණි දේශපාලන මතක තබා ගන්න. දේවා යල්පිනලා දශක ගණනාවකට ඈත දේශපාලනක් එක. දැන් නව දේශපාලන කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ලෝකත් එක්ක ඉස්සරහට යන නව ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ රට දේශපාලන වශයෙන් වංචාව දූෂණය නාස්තිය නතර කරන ලද ජනතා සහාමිකත්ව ගොඩනගන ලද අලුත් දේශපාලනයක් අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ වීම, ලිවීම, ඔවුන්ගේ අදහස් සංවාදයට භාජනය කිරීම මේ සියල්ලෙන් පිරිපුන් ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යයි. මේ රට සංස්කෘතිය කලාව රසවින්දනයෙන් සමන්විත මානව දයාවෙන් යුතු සමාජයක් අවශ්‍යයි. ඒක තමයි ලෝකයේ වර්තමාන නූතන දේශපාලනය. එහෙම නැත්නම් පැරණි යල්පිනු නේද? හිටපු ගමන් නම මොකද්ද? මොකද්ද? ව්‍යාපෘති ලක්ෂය. මොනවද මේ? ව්‍යාපෘති ලක්ෂය. ඒකට නම මොකද්ද? ඒකට වෙන් කළා තියෙන බිලියන 100ක්. දැන් බිලියන 100 හොයාගන්න කොහොමද? දැන් තමුනාසලා දන්න මේ රටේ ලක්ෂ 26කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සමාජිකයන් ඉන්නවා. මාධ්‍යවේදීන් හැටියට ඔබට සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයක් සපයනවා. අපේ රටේ ව්‍යාපාර කඩේක වැඩ කරන සේවක සේවිකාවෙකුට ඔහුට
නේද? සේවක අර්ථසාධක අරමුදල දායකත්වයක් තියෙනවා. ගාමන් ෆැක්ටරි වැඩ කරන තරුණියෙකුට සේවක අර්ථසාධක අරමුදල දායකත්වයක් තිබෙනවා. ඒක යාගෙන් 12%කුත් ස්වාමියාගෙන් 8%කුත් කපලා මේක එකතු කරලා තිබෙනවා. ඒතර මේක ලොකු අරමුදලක් දැන්. සාමාන්‍යයෙන් ගත්තොත් ට්‍රිලියන 3ක් තිබෙනවා. ට්‍රිලියනක් කියන කෝටි ලක්ෂයයි. දැන් ට්‍රිලියන 3ක බිලියන 3000ක විශාල අරමුදලක් තිබෙනවා. දැන් මේකට පහුගිය කාලේ යෝජනාවක් ගෙනාවා. ඒක ආදායම් බද්දට යටත් කරා. ඒ කියන්නේ දැන් මේ බිලියන 3000 තියෙනවා. ඒක සමහර ඒවා ආයෝජනය කරනවා. සමහර භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. සමහර ඒවා අරමුදල් බැංකුවල තියෙනවා. ඒකට පොලියක් එනවා. පොලි ආදායම. ආදායම කියලා ඒකට ගැහුවා 114ක බද්දක්. දැන් ආදායම් බද්දක් ගන්න එකට හොඳයි. දැන් ආයෙ මොකද කරන්නේ? ආයෙ බසිර රාජපක්ෂ යෝජනා කරනවා අධිභාර බද්දක්. අධිභාර බද්දක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එම අරමුදල 2020 පොලි වලින් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමෙන් බැංකු බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් බිලියන 256ක් උපයලා තියෙනවා. ඒතර ඒකෙන් 125ක් ආණ්ඩුව ගන්න හදනවා. 2021 අපිට දැන් වාර්තාව ඉදිරිපත් කළා නැති වුණොත් ඇතුලෙන් අපිට අවිලා තිබෙනවා බිලියන 276ක් සේවක අර්ථසාධක අරමුදලේ 2021 ලාභය සමාන 2020 මාර්තු මාසයේ දක්වා ලාභය බිලියන 276යි. දැන් මොකද බසිර රාජපක්ෂ කියන්නේ? ඒකෙන් 125ක අධිභාරයක් ගන්නවා. ඒ කියන්නේ බිලියන 69ක්. බිලියන 69ක්. ඒ කියන්නේ අපේ රටේ එයාගේ ගිණුම වෙන වෙනම තිබ්බනම් මේ බද්ද වදින්නේ. සුමන දාසගේ ගිණුම සුමන දාසගේ නමින් තියෙනවා. සිරිපාලගේ ගිණුම සිරිපාලගේ නමින් තියෙන ගිණුම වෙනම තිබ්බනම් නෙවෙයි. මේ ඔක්කොම එකම අරමුදලක් හැටියට තියෙනවා. අරමුදල බිලියන 2කට වඩා ලාභ ලබනකොට ඒගොල්ලෝ 125ක බද්දක් ගෙවුවා. හැබැයි ආයි ඒ ගිණුම් තියෙන එක ගිණුම් ලාභියාගේ නමට කොහොමද මේ බද්ද ගහන්නේ? එතන බිලියන 69යි සේවක අර්ථසාධක අරමුදල. ඊළඟ ඒ වගේම සේවක බාරකාර අරමුදලටත් සාමාන්‍යයෙන් ගත්තොත් බිලියන 28ක විතර ලාභයක් ලබන අවුරුද්දකට. අන්න ඒකට 125ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ එතන ගන්නවා බිලියන 7ක්. ඒ කියන්නේ බිලියන 76ක්. කෝටි 7600ක්. මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිති සල්ලි අන්න යෝජනා කරලා තිබෙනා මොකටද? බද්දක් ගහලා ගන්න. එතන බිලියන 76යි පාරවල් වල බිලියන 100ක. ඔකයි මේ කියන්නේ. මේ මහජනයාගේ ධනය මහා දවල් මංකොල්ල කෑම. අපි අද මේ කුරුණෑගල ඉඳන් මේ රටේ වැඩ කරන ජනතාව සපත කරලා තියෙනවා සහතික වශයෙන් මේක අපරාධ කරනවා. ඒක අපරාධ කළ යුතුයි. මේක යුක්ති සහගතයිද කේ පුරවැසිය වැඩ කරලා උපයාගත්තු ධනය ලෙඩක් වුණාම ඉඩමක් මිලදී ගන්න ණයක් ගන්න. දරුවා විවාහයටපත් වුණාම ණය මුදලක් ගන්න. වැඩ අතරපුවම බෙහෙත් ටිකක් ගන්න. මේව තියෙන සල්ලි හොරකම් කරන්න හදනවනම් මේක නතර කරන්න ඕන. ඒ නිසා අපි හිතන්නේ මේ දේශපාලන මුළුමනින්ම පරිවර්තනය කරන්න ඕන කාලයකට දැන් අපි ඇවිල්ලා තිබෙනවා. අපි ඒකට ලෑස්ති. අපි අද මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ විධායක සභාව හඳුන්වා දීලා අපි මේ ලෑස්තිලා තියෙන කුමකටද? මේ පරිවර්තනය සඳහා අවශ්‍ය වෙන ජනතා බලය අපි නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කරන්න. මොකක් වෙනුවෙන්ද? අපිට ඕන මේ ආර්ථික සංවර්ධන මාවත වෙනුවට නව ආර්ථික සංවර්ධන මාවතක්. අපිට අවශ්‍යයි මේ දූෂිත විනාශකාරී දේශපාලන වෙනුවට අදූෂිත යහපත් දේශපාලන මාවතක් අපිට අවශ්‍යයි. මේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුම් නිර්මාණය කරන දේශපාලන වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර මානව දයාව බැඳීම නිර්මාණය කරන දේශපාලනයක් අපිට අවශ්‍යයි. මේ කඩාවැටුණු අපේක්ෂා බංගත්වයට පත්වුණු අනාගත පිළිබඳ විශ්වාසයක් නැති සියදි විහානි කර ගැනීම සඳහා පොරබදන තමන් කොයි මොහොතේ මොන ආකාරයේ මේ ඇයිද කියලා අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙන මේ සමාජ වෙනුවට යහපත් සිහිනයක් දක්වන සමාජයක් අපි නිර්මාණය කරන්න ඕන. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ශේෂ්ත්‍රයන්ගේ සේවාවන්ගේ නව වර්ධනයක් අපි අත්පත් කරගන්න ඕන. ඒ නිසා අලුත් දේශපාලන පරිවර්තනයක් අපිට අවශ්‍යයි. මේ පරිවර්තන අත්පත් කරගන්නේ කොහොමද? මේ අපි තනි පුද්ගලයෙක්ගේ ඔළුවේ හැදෙන හිතලුවක් නෙවෙයි. අපි කීප දෙනෙක් මත තියෙන කැක්කුමක් උණක් නෙවෙයි. මේ කල හැකි වන්නේ මේ මුළු මහා සමාජය
විශාල මහජන ව්‍යාපාරයකට පෙළ ගැස්වීමෙන් අද අපිට අවශ්‍යයි නව පන්නේ මහජන ව්‍යාපාරයක්. ජාතික ජනබලවේගය කියලා කියන්නේ හුදු දේශපාලන පක්ෂ සීමා මායිම් ඉක්මවා යන ලද පුළුල්තම මහජන ව්‍යාපාරය. මහජන ව්‍යාපාරය. පක්ෂ තියෙනවා. JVP අපිට පක්ෂයක් තියෙනවා. මැයිදින කරනවා, උද්ඝෝෂණ කරනවා, සංවිධාන වැඩ කරනවා, අධ්‍යාපන වැඩ කරනවා. පක්ෂය. ජාතික ජනබලවේගය පක්ෂයේ සීමාවන් ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරය. අද අපිට අවශ්‍ය කරුණු දෙකකට මේ මහජන ව්‍යාපාරය ප්‍රධාන වශයෙන්. එකක් බලය අත්පත් කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරය අවශ්‍යයි. දෙක මේ රට ගොඩනැගීම සඳහා මහජන ව්‍යාපාරය අවශ්‍යයි. මොකද්ද? දැන් කට්ටිය අහනවා කොහොමද කරන්නේ? එකක් මේ මහජන ව්‍යාපාරය අපි ශේෂ්ත්‍ර හැටියට ගොඩනගනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයවේදීන්, නීතිඥ කණ්ඩායම් මේ විදිහට අපි වෙනම් පෙළ ගස්සනවා. ගොවි ව්‍යාපාර ඒ විදිහට සම්බන්ධ වෙනවා. පොදු ජනය ඒ විදිහට සම්බන්ධ වෙනවා. නගරික ව්‍යාපාරික සංගම් ඒ විදිහට සම්බන්ධ වෙනවා. ගම්වලට ගිහිල්ලා සෑම ග්‍රාම සේවක කොට්ටාසකම NPP සභාව හදලා එතන සම්බන්ධ වෙන්න ඕන. රට පුරා ව්‍යාප්ත වුණු සෑම ශේෂ්ත්‍රයක් නියෝජනය කරන පුළුල්තම මහජන ව්‍යාපාරය. කොළ කොඩිය පැත්තකින් තියන්න, රතු කොඩිය ඕ පැත්තකින් තියන්න, නිල් කොඩිය ඕ පැත්තකින් තියන්න. ඔක්කොම පැත්තකින් තියපු මේ රට නව පරිවර්තනයකට ගොනු කළ හැකි මහජන ව්‍යාපාරය. හරි. ඕගොල්ලෝ මේක කරයිද? නෑ ඔබ විශ්වාසය තියන්නේ මහජන ව්‍යාපාරය කෙරෙහි. ඒ මහජන ව්‍යාපාරය ගොඩනගන්නේ මොකටද? මේ දූෂිතයෙන් පිරිච්ච දේශපාලන වෙනුවට අදූෂිත දේශපාලනයක් වෙනුවෙන්. එහෙනම් බලය තියෙන්නේ කොතනද? බලය තියෙන්නේ ජාතික ජන බලවේගය අතර නොවේ ඒ වටා ගොඩනගෙන මහජන ව්‍යාපාරය අතර. ඒ මහජන ව්‍යාපාරය වුවමනව මොකක්ද? ඒ මහජන ව්‍යාපාරය නියෝජනය කරන්නේ කුමක්ද? ඒ මහජන ව්‍යාපාරය අපේක්ෂාව සහ බලාපොරොත්තුව මොකක්ද? ඒ මහජන ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ කුමක්ද? දූෂණය නතර කරන්න ඕන. නාස්තිය නතර කරන්න ඕන. දූෂිතයට දඬුවම් දෙන්න ඕන. දූෂණය කළද දීපල යලි පවර ගන්න ඕන සහාතික වශයෙන් ඒක කරන මහජන ව්‍යාපාරය. කරනවා මතක තබා ගන්න. ඊළඟ ඒ මහජන ව්‍යාපාර අවශ්‍ය නම් කොටද? සිංහල දෙමළ මුස්ලිම් ජනයා කෙරේ සහෝදරත්වයෙන් බලන එකිනෙකා සංස්කෘතිමය වශයෙන් ඔවුන්ට තිබෙන වෙනස්කම් පිළිගන්න වට ගෞරව කරන සමාජයක් අවශ්‍යයි. අද අපේ රටේ ගත්තොත් මොකද වෙන්නේ? අපි හැම කෙනාටම බෙදුණු සංස්කෘතික අවස්ථා තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාවට ඔවුන් ඉතාමත් සංස්කෘතික අවස්ථාවක් වෙසක් උත්සවය. කිතුණු භක්තිකයන්ට ඔවුන් ඉතාමත් හොඳ සංස්කෘතික අවස්ථාවක් පල්ලිය මංගල්‍ය හෝ නත්තල් දිනේ. ඉස්ලාම් භක්තිකයන්ට ඉතාමත් හොඳ සංස්කෘතික අවස්ථාවක් රාමසාන් දිනේ. දෙමළ ජනතාවට සංස්කෘතික අවස්ථාවක් තයිපොංගල් දිනේ. අපි එකිනෙකාට තම තමන්ට අනන්‍ය වූ සංස්කෘතික අවස්ථාවන් තිබෙනවා. අපි අනන්‍ය වූ සංස්කෘතික අවස්ථාවන් ගරු කරන ගමන් පිළිගන්න ගමන් හැබැයි අපිට කෝ ඔක්කොටම එකතු වී සමරන්න පුළුවන් සංස්කෘතික අවස්ථාවක් අපිට තිබෙනවාද? තියෙනවද අපිට? මුස්ලිම් කෙනා, දෙමළ කෙනා, සිංහල කෙනා, හින්දු කෙනා, ක්‍රිස්තියානි කිතුණුවා, ඉස්ලාම් ධාර්මිකයා නේද? හින්දු ධාර්මිකයා ඔක්කොම එක කොඩියක් අරගෙන ඇවිල්ලා සමරන එක දිනයක් තියෙනවා අපේ රටේ. අන්න එහෙම ජාතික දිනයක් අපේ රටේ නිර්මාණය කරනවා. එහෙම ජාතික දිනයක් අපිට අවශ්‍යයි. එවැනි වර්ගයේ ජාතික දිනයක්. අපි ඔක්කොම එකට ලාංකේය ජාති අභිමානයේ කොඩිය අරගෙන තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙන ගමම් අපි ඔක්කොම රටක් හැටියට කෙලින් හිටගන්න සංස්කෘතික කුලලක් අපි නිර්මාණය කරන්න ඕන. එතන තමයි අපි ඔක්කොම සාමූහිකත්වය ගොඩනගන්නේ. අපිට තිබෙන බෙදුණු අවස්ථා වෙනුවට ඒවත් තබා ගමු අපේ සංස්කෘතික උරුමය, අපේ සංස්කෘතික අවස්ථාවන්, අපේ අනන්‍යතාවය. ඒවා ඒ විදිහටම ගරු කරමින් හැබැයි අපි පොදුවේ එකට එකතු වෙන අවස්ථාවන් අපි නිර්මාණය කරමු. එහෙම ඕනේ නැද්ද අපිට අවස්ථාව? එහෙම අපිට ඕන. අපි රටක් හැටියට එක නැගිටින්න ඕන. ඒ නැගිටින්නේ කොහොමද? අන්න ඒක තමයි අර ගොඩනගෙන මහජන ව්‍යාපාරය. ඒ මහජන ව්‍යාපාරය ලංකාවේ ප්‍රබලතම මහජන ව්‍යාපාරය බාටපත් වෙනවා නම් එතන තමයි තිබෙන්නේ ජාතික සමගිය කොඩිය එකට ඔසවාගත් මහජනයාගේ පෙරමුණක් බවට ඒ පෙරමුණ පරිවර්තන වෙනවා. අපිට එහෙම නව ව්‍යාපාරයක් අවශ්‍යයි. ඊළඟ මේ ආර්ථිකය ගොඩනැගීම මේ දත්ත තොරතුරු ඇතුළේ විතරක් නෙවෙයි තිබෙන්නේ. මේ ආර්ථික ගොඩනැගීම මහ පොළොවත් එක්ක සම්බන්ධයි. මේ ආර්ථිකයේ පංගුකරුවෙක් කොහොමද ගොවියා වෙන්නේ?
මේ ආර්ථික සක්‍රීය පංගුකරුවෙකුට කොහොමද දීවරයපත් වෙන්නේ? මේ ආර්ථික ප්‍රධාන පංගුකරුවෙක් කොහොමද පුද්ගලික ව්‍යවසායකයක්පත් වෙන්නේ? මේ ආර්ථික ප්‍රධාන පංගුකරුවෙක් බවට කොහොමද තරුණයාපත් වෙන්නේ? මේ ආර්ථිකයෙන් පිටමං කළද මිනිස් දූවිලි නැති සියලු දෙනාම මේ ආර්ථිකයේ පංගුකරුන් හැටියට ඉදිරියට යන නව ආර්ථික ගමනක් අවශ්‍යයි. අපි ආර්ථික පරිවර්තන ඇති කරනවා. මේ රටේම පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය ඇති කරන්නත් අර මහජන ව්‍යාපාරය වුණා. ඒ නිසා මේක හුදු පක්ෂවලට බෙදුණු කතිරවලට බෙදිලා බලය අත්පත් කර ගැනීම සඳහා ගොඩනැගෙන ව්‍යාපාරයක් නෙවෙයි. මේ ඡන්ද පොලේ කතර ගණන් කරන ව්‍යාපාරයක් නෙවෙයි. පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගණන් කරන ව්‍යාපාරයක් නෙවෙයි. මේ ව්‍යාපාරය ඇවිල්ලා කතර වලින් ඔබ්බට යන පාර්ලිමේන්තුව ඔලුගෙඩි වලින් ඔබ්බට යන මේ රට ගොඩනැගීම සඳහා අපේ දුවා දරුවන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් තිබෙන නේද අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන මහජන ව්‍යාපාරය. මෙය නූතන නිදහස් ව්‍යාපාරය. අපිට අවශ්‍ය නැහැ ව්‍යාපාරය. ඕනේ නැද්ද? නැත්නම් පරණ ගොහරුවේ පැරණි ගමනේ එකිනෙක අතර අනල් එනකොට ගනිමින් එකිනෙක අතර වෛරය වපුරමින් එකිනෙක අතර සැකයෙන් බලමින් වංචා දූෂණ වලින් කෙලපැමිණලා නීතිය විධානයේ ආධිපත්‍ය කඩා වැටලා මරණය මොන මොහොතේ උදා වේද කියලා සැකයෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරපු සමාජයක් දෝන මීට වඩා වෙනස් සමාජයක් අපිට ඕන. අපි අපට යෝජනා කරන්න ආවේ මීට වඩා යහපත් සමාජයක් අපි නිර්මාණය කරගන්න. ඒ කර හැකියි. අපි කැමති වුණත් අකමැති වුණත් ඒ වගකීම පැවරලා තෙම අපේ දෙවුර මත මේක වෙන කිසිවෙක් විසින් හෝ අපිට කරලා දෙනවනම් අපි කවුරුත් කැමතියි. හැබැයි මේක වෙන කිසිවෙක් විසින් කරලා දෙන්නේ නැහැ. මේක කළ යුතු වන්නේ අපිම විතරයි. ඒ නිසා අපි හැමදෙනාටම ආරාධනා කරන්නේ මේ කාර්යභාරය අපි ඉටු කරමු. දැන් තරඟ තියන්න යනවනේ. අපි තරඟ වලට දැම්ම යන්න එපා. අයා සල්ගාදු පිරුව අපි සල්ගාදුව. මොකටද? අපිට එහෙම තරඟයක් නැහැ. අපිට මේ තියෙන මහජනයාගේ ඔලුගෙඩි පෙන්වන තරඟයක් නෙමෙයි. මෙතන තියෙන දේශපාලන ව්‍යාපාරයක්. මහජන ව්‍යාපාරයක්. අධ්‍යාත්මත් එක්ක සම්බන්ධ වුණු මේ රට ගොඩනැගීම පිළිබඳ අකලංක විශ්වාසය බැඳීම තිබෙන සෑම ගමක් දක්වම විහිදුණු සෑම ශේෂ්ත්‍රයක්ම දක්වම විහිදුණු පුළුල්තම මහජන ව්‍යාපාරය. ඒක ඔලුගෙඩි වලින් මනින්න පුළුවන් මහජන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ බලය නිර්මාණය කරන මහජන ව්‍යාපාරය එතන. අන්න ඒක අපි ගොඩනගන්නේ. ඒ නිසා මේ මහජන ව්‍යාපාරය ගොඩනගන්න ලෑස්තියක්. ඒක කරන්න ඕන. ඉතාමත් හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. විශාල බලාපොරොත්තු තියාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙන ආපු විශාල කණ්ඩායම් අද බිඳ වැටෙමින් තිබෙනවා, අත්තරිමින් තිබෙනවා, කනස්සලටපත් වෙමින් තිබෙනවා. මා දන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයට ලංකාවේ මෙතෙක් දේශපාලන නොකරපු බොහෝ අය ගොඩ වැදුණා. දේශපාලන පිළිබඳ උනන්දුවක් නොතිබුණු අය ආවා. රට හදයි කියලා විශ්වාස කරා. අපි එකට ස්තුතිවන්ත වෙනවා ගෝඨාභයට. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අපි දේශපාලනයේ ගුණාත්මක භාවයක තලයකට ගෙනාවා. හොඳයි. හැබැයි ගෝඨාභය එතනින් බිමට වැටලා තියෙනවා. දේශපාලනේ උඩ තියෙන්නේ. වෙනද එයා ගෙනාවන් කොටද? එයා ගෙනාව කාටත් නීතිය සමානයි. හැබැයි ගෝඨාභය ගෙනාපු දේශපාලනේ උඩ තියෙනවා ගෝඨාභය බිම. ඔහු ගෙනාව මොකද්ද? මේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන්න ඕන. ඒ සඳහා දැක්මක් තිබෙන. ඒ සඳහා මෙහෙමියකි කණ්ඩායම් පත් කරන්න ඕන. ඔව් ඒ දේශපාලනේ උඩ ගෝඨාභය බිම. අය අර පරණ දේශපාලකයන් දාලා තියෙනවා. සුකෝ මේ ආයතන මෙහෙවන්න අමාත්‍යංශ මෙහෙවන්න ඕන. ඒ පිළිබඳ නිපුණතාවයක් තිබෙන කණ්ඩායම්. ඔව් දේශපාලන උඩට ගෙනාව ගෝඨාභය. ගෝඨාභය කවුද? මහින්දානන්ද, රෝහිත, ජෝන්ස්ටන් ඔන්න ටීම් එක. ගෝඨාභය බිම. හරිද? වංචා දූෂණෙන්තර දේශපාලනයක් ඕන කිව්වා. ඔව් දේශපාලන උඩට ගෙනාව ගෝඨාභය. සීනි බදු වංචාව, ඇන්ටිජන් වංචාව. හරිද? නිරෝධයන වංචාව, පොහොර වංචාව, බෙහෙත් වංචාව. ඉතින් ගෝඨාභය බිම දේශපාලන උඩ. අපේ රටේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න ඕන. මේ දේශපාලකයන් විසින් රාජ්‍ය සේව පුරවන එක නතර කරන්න ඕන කිව්වා. දේශපාලන උඩට ගෙනාවා. හැබැයි ගෝඨාභයල බිමට වැටිලා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ දේශපාලන සංවාදයේ සාකච්ඡාව උඩට ගෙනාවා. හැබැයි ඔවුන් බිමට වැටලා පැරණි අසාර්ථක මඩගොහරුවෙම කරවටක් ගිලිලා ඉන්නවා. දැන් කට්ටිය කියනවා හිට්ලර් වෙන්න කියලා. හිට්ලර් වෙන්න කොහොමද මඩවගුරු? හිතා ගන්නවත් බෑ හොඳයි. ඒ නිසා දැන් දේශපාලන උඩ තැනකට අවිලා තිබෙනවා. අන්නේ උඩ තැන ඉඳන් දේශපාලන තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න. එය මහජනගේ මහ බලය බවට නිර්මාණය කරන්න. මේ රට පරිවර්තනය කිරීම සඳහා නව ගමනකට අවශ්‍ය වෙන දේශපාලන තලය නිර්මාණය වී තිබෙනවා. අන්නේ තලය අපි ආමන්ත්‍රණය කරමු. ඒ තලයට අපි යමු. පැරණි එක නෙවෙයි. මණිබඩු වෙලෙන්දන්ගේ දේශපාලන නෙවෙයි. අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් දේශපාලන නෙවෙයි. අපි දන්නවා රට වෙලා තියෙන ව්‍යසනේ.
මේක ගොඩනැගීම සඳහා විශාල ප්‍රයත්නයක් අවශ්‍යයි. අපේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. අපි හැමදෙනාම මෙදියත් වෙන්න ඕන. අඛණ්ඩව වැඩ කරන්න ඕන. මේක ඉස්සරහට ගෙනිච්ච උතර මේකෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ. අන්න ඒ මේ පත්වී තිබෙන ව්‍යසනේ මේ රට මුදවා ගැනීමේ මහජන ව්‍යාපාරය අපි ගොඩනගමු. හැම කෙනාම තමන් වැඩ කරන තැන මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන් ජීවත් වෙන තැන මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන්ගේ ඥාතීන් එක්ක මේ වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න. තමන්ගේ ගම මේ වෙනුවෙන් සංවිධානය කරන්න පටන් ගන්න. අපේ පන්සලේ හාමුදුරන් වහන්සේලා, අපේ පූජකතුමන්ලා, අපේ පියතුමන්ලා මේ සියලු දෙනාම තමන් නියෝජනය කරන හැම තැනකම මේ වැඩේට අපි උරදෙමු. අපි විශ්වාස කරන මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. මේ ජයග්‍රහණයෙන් කෙලවර වීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.